ආයුබෝවන් IT රිවිෂන් හබ් එකට ඔයාලව මම අදත් සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ මොනවද PHP වල එන පාලන ව්‍යුහ කියන්නේ කියලා. ඒවට අපි ඉංග්‍රීසි වලින් කියනවා control structures කියලා. අපි දැන් බලමු මොනවද මේ පාලන ව්‍යුහ කියන්නේ කියලා. පාලන ව්‍යුහ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි කොන්දේසියක් මත ක්‍රියාත්මක කළ යුතු උපදේශනය තීරණය කිරීම. ඒවා සඳහා අපි යොදා ගන්නවා if statement. ඒ කියන්නේ කොන්දේසියක් මත කියන්නේ මොකක් හරි condition එකක් තෘප්ත වෙනවා නැත්නම් satisfy වුණාම තමයි අපිට අවශ්‍ය කාර්යය සිදු කරගන්න පුළුවන් මේ control structure එකෙන්. ඒ සඳහා අපි භාවිතා කරනවා if statements, ඊට පස්සේ භාවිතා කරනවා if else statements, ඊට පස්සේ if else statement. ඊට පස්සේ තියෙනවා තවත් වර්ගයක් switch statements කියලා. අපි මේ එකිනෙක පසුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. මේවට අපි කියනවා ඉංග්‍රීසි වලින් conditional statements කියලා. ඒ කියන්නේ කිසියම් condition එකක් satisfy වුණාම තමයි අපිට අවශ්‍ය commands ටිකක් execute කරගන්නේ. අපි ඊළඟට බලමු ඊළඟ පාලන ව්‍යුහ වර්ගය. ඒවට අපි කියනවා කිසියම් කොන්දේසියක් සත්‍යව පවතින තාක් උපදේශනයක් හෝ උපදේශන කීපයක් නැවත නැවත ක්‍රියාත්මක කිරීම තමයි මේ control structure එකෙන් කරන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම කිව්වොත් කිසියම් ක්‍රියාවක් නැවත නැවත සිදු කිරීම සඳහා මේ භාවිතා කරන්නේ. ඒකට අපි කියනවා repetition කියලා. ඒ වගේම ඉංග්‍රීසියෙන් කියනවා loops කියලා. අපි ඒ සඳහා භාවිතා කරන structures දැන් බලමු. while structure එක, ඊට පස්සේ තියෙනවා do while structure එක. මේවට ඇත්තටම do while loop කියලාත් කියනවා. for loop, for each loop. මේ loops හතරේ තමයි කිසියම් කොන්දේසියක්, ඒ කියන්නේ සත්‍යව පවතින තාක්කල් ඒ නැවත නැවත සිදු කිරීම සඳහා භාවිතා කරන control structures. මේවට අපි ඉංග්‍රීසි වලින් කියනවා loops කියලා. දැන් අපි මේ පාලන ව්‍යුහ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. අපි මුලින්ම බලමු කිසියම් කොන්දේසියක් මත ක්‍රියාත්මක කළ යුතු උපදේශනය තීරණය කිරීම. ඒ කියන්නේ දැන් අපි සාකච්ඡා කරමු if conditional statements ගැන ඉංග්‍රීසි වලින් කියනවා නම්. if statement එකේ flow chart එක අපි බැලුවොත් මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ start එකක් තියෙනවා, ඊට පස්සේ check කරනවා if condition එක. if condition එක check කරනවා. අපි කියමුකෝ උදාහරණයක් විදිහට සැලකුවොත් මොකක් හරි variable එකක් 10ට අඩුද කියලා check කරනවා. හරි 10ට වැඩිද කියලා check කරනවා. ඒක check කරන්නේ මේ if condition එකෙන් මෙතන තියෙනවා. එතකොට ඒක true නම් අපිට අවශ්‍ය commands ටික, ඒ කියන්නේ programming language එක නම් කිසියම් statements ටිකක්. ඇත්තටම මොකද ඒවා commands තමයි. execute කරගන්නවා මේ condition එක satisfy වන අවස්ථාව වේ. එතකොට ඒ ටික execute කරගත්තා. එතනින් ඊට පස්සේ if condition එකේ execute වෙලා end වෙලා යනවා. ඊට පස්සේ අපි බලමු මේකේ ඇත්තටම syntax එක කොහොමද පවතින්නේ කියලා. ඒකට කියන්නේ කාරක රීතිය කියලා. මේකට අපි කියනවා if condition if කාරක රීතිය. මේක දැන් මේ තියෙන syntax ඔක්කොම PHP වලට තමයි අදාළ වෙන්නේ. ඒකෙදි කාරක රීතිය කියන්නේ syntax. ඒ කියන්නේ මෙතන if මේක ඇත්තටම keyword එක තමයි if. මෙතන තියෙන්නේ වරහන් ඇතුලේ තමයි condition එක ලියන්නේ අපි. මෙතන අපි කියමු x greater than 10. ඒ වගේ අපිට condition එකක් ලියන්න පුළුවන්. තව flag එකක් අපි define කරගත්තොත් boolean variable යන්න true false මෙතන check කරන්න පුළුවන්.
ඊට පස්සේ අපිට අවශ්‍ය මේ කන්ඩිෂන් එක සැටිස්ෆයි වුණාම තමයි මේ කන්ඩිෂන් එක මෙතන මේ තියෙන්නේ ඕපන් බ්‍රැකට් එක මේ ක්ලෝස් බ්‍රැකට් මේ if condition එක ඇතුළට යන්නේ මේ statements කියලා කියන්නේ if condition එක satisfy වුණාම execute වෙන lines ටික තමයි මේ statements කියලා අපි දාලා තියෙන්නේ. දැන් අපි ඊළඟට උදාහරණයක් බලමු if statement එක use කරන. if statement එකේ අපි මේ වගේ පොඩි program එකක් PHP වලින් බලමු check කරලා execute කරලා බලමු අපි. මෙතන තියෙනවා PHP opening tags. ඔයගොල්ලෝ දන්නවා දැන් අපි මගේ කලින් වීඩියෝ දෙකේ මම කියලා දුන්නා මේ මොනවද මේ තියෙන්නේ PHP වල opening tag එක. මේ තමයි closing tag එක. ඊට පස්සේ මේ තියෙනවා මෙතන අපි $age කියලා variable එකක් define කරලා ඒක assign කරලා තියෙනවා 19. ඒ කියන්නේ 19ට. ඊට පස්සේ මේ අපි condition එක if condition එකක් use කරනවා මෙතන. if $age greater than 18 ඒ කියන්නේ 18ට වැඩි නම් check කරනවා. ඊට පස්සේ අපි මෙතන print කරනවා you are an adult කියලා. ඇත්තටම මේ condition එක satisfy වුණාම මේක print වෙනවා. දැන් අපි බලමු මේ segment එකේ මේ code එකේ output එක මොන වගේ වෙනවද කියලා. අපි ඒක පසුව PHP වලනොත් සලකා බලමු. දැනට අපි බලමු මොකක්ද output. දැන් මෙතන age තියෙනවා 19. ඇත්තටම 19 දැන් ඒතකොට අපි මෙතන මේ age කියන මේ age කියන variable එකේ තියෙන 19. අපි බලනවා 19 බලනවා 18ට වැඩිද කියලා. 18ට වැඩිනේ. ඇත්තටම 18ට වැඩිනේ. 18ට වැඩි නිසා කෙලින්ම මෙයා if condition එක ඇතුළට ඇවිල්ලා you are an adult කියලා print වෙනවා. අපි උදාහරණයක් දාලා තෝ age එක 10 වුණොත් මොකද වෙන්නේ? 10 වුණොත් ඇත්තටම age එක මෙතන condition එක satisfy වෙන්නේ නැහැ. මොකද 10 කුඩායි 18ට වඩා. එතකොට මේ condition එක ඇතුළට එන්නේ නැහැ. මුකුත් print වෙන්නේ නැහැ. අපි බලමු මේකේ output එක මොන වගේද කියලා. මෙන්න මේ වගේ output එකක් තමයි ඔයගලන්ට දිස් වෙන්නේ. දැන් අපි බලමු PHP වලින් කොහොමද if condition එක සඳහා code එකක් ලියන්නේ කියලා. අපි දැන් මෙතන Sublime Text Editor එකේ type කරලා තියෙනවා අර මම කලින් සාකච්ඡා කරපු උදාහරණය. ඒකේ තියෙනවා age කියන variable assign කරලා තියෙනවා නම් 19ට. ඊට පස්සේ condition එක මෙතන check කරලා තියෙනවා 18ට වඩා වැඩිද කියලා. මේ age variable එක. ඊට පස්සේ බලනවා අපි දැන් මේකේ output එක අපි බලමු. මේක අපි save කරලා අපි යමු browser එකට. අපි save කරේ එක my if condition. අපි දැන් මේක execute කරමු. බලන්න. මෙතන you are an adult කියලා output එක අපිට ලැබෙනවා. අපි දැන් program එකේ පොඩි change එකක් කරලා බලමු. program එකේ අපි බලමු මේක කොහොමද 10ක් වගේ assign කරලා save කරමු. save කරලා බලමු දැන් මොකද්ද output එක එන්නේ කියලා. දැන් අපි බලමු මොනවද එන්නේ output. අපිට කිසියම් output එකක් එන්නේ නැහැ. මොකද අපේ code එකේ අපි if condition එක satisfy වුණේ නැත්නම් මොනවද වෙන්න ඕනේ කියලා මෙතන පල්ලෙහා ලියලා නැහැ. බලමු if else statement එක කියන්නේ මොකක්ද කියලා. if else statement එකේ flow chart එක වෙන්නේ මෙන්න මේ ආකාරයේ diagram එකක්. ඒකේ අපි කලින් සඳහන් කරුවා වගේ start එක තියෙනවා flow chart එකේ. ඊට පස්සේ මෙතන if condition එක check කරනවා. මෙතන විශේෂත්වය වන්නේ මෙතන condition එක true වෙලාවට කරන්න ඕන actions ටික true වෙලාවට මේ පැත්තට යනවා. ඒක වෙනම check වෙනවා. condition එක false අවස්ථාවටත් වෙනම statements ටිකක් අපිට execute කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක වෙනම execute වෙලා මෙතනින් if condition එක exit වෙනවා. අපි දැන් බලමු මොකද්ද මේකේ කාරක රීතිය කියන්නේ. syntax if condition. මෙතන if තියෙනවා මේක keyword එක වරාණ ඇතුලේ තමයි condition එක define කරන්නේ. ඊට පස්සේ opening brackets දානවා අපිට condition එක satisfy වුණාම execute කරන්න ඕන statements ටික ඇතුළත් කරන්න.
ඊට පස්සේ if condition satisfy වෙන්නේ නැති වෙලාවට මෙතනට ඇවිල්ලා check කරලා ඊට පස්සේ කෙලින්ම else statement එකට යනවා. else වලට ගිහිල්ලා else එකෙන් එතන ඇත්තටම condition එකක් check කරන්නේ නැහැ මෙතන. මොකද මේ condition එක true නම් මේ condition එක false නම් තමයි else එකට යන්නේ. එතකොට මෙතන statements ටික execute වෙනවා අර මම කලින් සඳහන් කරපු විදිහට. අපි උදාහරණයක් දැන් සලකා බලමු. if else statement සඳහා උදාහරණයක්. මෙන්න මේක අපි සලකා බලමු. දැන් මෙතන අර කලින් උදාහරණය වගේ $age කියලා variable එක define කරන් තිනවා. ඒකට 5 assign කරලා තිනවා. ඊට පස්සේ if age greater than 18 මෙතන check කරලා තිනවා. එතකොට 18 වලට වඩා වැඩි නම් මෙතන you are an adult print වෙනවා. නැත්නම් එක්කෝ you are a child කියලා print වෙනවා. එතකොට දැන් අපි බලමු කොහොමද මේකේ output එක වෙන්නේ කියලා. මෙතන age 5 තියෙන නිසා අපි බැලුවොත් මෙතන 5 බලනවා 18ට වඩා වැඩිද කියලා. 18ට වඩා වැඩි නැහැනේ මෙතන. ඒකන්ද මේ condition එක මෙතන false වෙනවා. ඒ වෙලාවට මම කලින් කිව්වා වගේ කෙලින්ම else එකට එනවා. මෙතන මුකුත් condition check කරන්නේ නැහැ. උඩ condition එක false වෙච්ච නිසා තමයි මේ else එකට එන්නේ. else එකට ඇවිල්ලා මෙතන print කරනවා you are a child කියලා. දැන් අපි බලමු මොකද්ද එන්නේ ඇත්තටම output එක කියලා. අපි මේකම අපි check කරලා බලමු කොහොමද sublime text වල type කරලා. අපි මෙතන දාමු අර අපි කලින් ගත්ත උදාහරණෙටම else එක මෙතනට දාමු. else දැම්මා අපි opening brackets දැම්මා. ඊට පස්සේ අපි echo මෙතන type කරනවා. You are a child. දැන් අපි මේක save කරමු. save කළා අපි කලින් වගේ ආකාරයට මේක execute කරලා බලමු මොකක්ද output එක එන්නේ කියලා. දැක්කද? You are a child. එහෙම child කියන output එක ආවේ මොකද? මෙතන අපි age සඳහා 10 assign කළේ. අපි age සඳහා අපි 19 assign කළොත් අපි බලමු මොකක්ද output එක කියලා. දැන් අපි execute කරලා බලමු මොකක්ද output. දැන් මෙතන ආවා you are an adult. ඒ කියන්නේ අපි 19 assign කරපු නිසා මෙතන output එක change වුණා. දැන් අපි සාකච්ඡා කරමු if else statement එක ගැන. අපි බලමු ඒකේ flow chart එක. if else statement එකේදී if condition අපිට පුළුවන් එකකට වඩා පාවිච්චි කරන්න. මෙතන මම දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ තව condition එකක් වුණත් පල්ලෙහායින් ඒ කියන්නේ condition 3 විදිහට තව condition එකක් වුණත් check කරන්න පුළුවන්. මේකේ විශේෂත්වය වන්නේ පළවෙනි if condition එක satisfy වුණේ නැත්නම් ඒ කියන්නේ true වුනේ නැත්නම් ඊළඟ if condition එකට යනවා. ඒ if condition එකත් true වුනේ නැත්නම් else කියන block එකට ගිහිල්ලා එතනින් අවශ්‍ය commands ටික execute කරලා එතනින් exit වෙන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ if else if statement එක වැඩ කරන්නේ කියලා. දැන් අපි මෙතන start කියලා තියෙනවා. මෙතනින් තමයි condition එක පටන් ගන්න. if condition එක. if condition එක මෙතනදී පළවෙනි condition එක check කරනවා. එතකොට true වුණොත් එහෙම කෙලින්ම යනවා actions list එකට. ඒ කියන්නේ එතකොට ඒ actions ටික execute කරලා එතනින් exit වෙනවා if condition එකෙන්. මෙතන false වුණොත් වෙන්නේ else if එකට යනවා. ඒ කියන්නේ එතන අනිත් if condition එකට යනවා. එතකොට ඒක true වුණොත් එතන true වුණොත් ඒ else if block එක ඇතුලේ තියෙන commands ටික execute වෙලා if condition එක exit වෙනවා. ඊට පස්සේ මෙතන දෙවැනි else if එක, ඒ කියන්නේ else if condition එක satisfy වුනේ නැත්නම් මෙයා යනවා else block එකට. else block එකට ගිහිලා else එකේ තියෙන commands එක execute කරලා එතනින් if condition එක terminate වෙනවා. අපි දැන් බලමු මේකේ කොහොමද syntax යෙදෙන්නේ කියලා. ඒකට කියනවා අපි සිංහලෙන් කාරක රීතිය කියලා. මෙතන if condition එක check වෙනවා. opening brackets
ක්ලෝස් බ්‍රැකට්ස් ඇතුලේ අපිට අවශ්‍ය කමා ස්ටේට්මන්ට්ස් ටික එකක් හෝ දෙක තුන. ඊට පස්සේ else if කියලා එනවා කීවර්ඩ් එක. එතන ඒකත් ඇවිල්ලා if condition එකක්. මෙතන වෙනස තියෙන්නේ පළවෙනි if condition එක satisfy වුණොත් මේ else if එකට යන්නේ නැහැ. කෙලින්ම මෙයා එතනින් exit වෙනවා. පළවෙනි if condition satisfy වුනේ නැත්නම් ඊළඟ else if එකට යනවා. එතනින් එයා ඒ condition එක satisfy වුණොත් ඒ condition ඒ else if block එක ඇතුලේ තියෙන statements එක execute කරනවා. එහෙමත් නැත්නම් ඒ else if condition එක satisfy වුනේ නැත්නම් else එකට ගිහිලා එතනින් මේ else එකේ තියෙන statements එක execute වෙලා exit වෙනවා. දැන් අපි උදාහරණයක් සලකා බලමු. අපි අර උදාහරණයම තව පොඩ්ඩක් else if එකට ගැලපෙන ආකාරයෙන් සකස් කරගත්තා. අපි දැන් බලමු මෙතන age කියලා age 5 කියලා assign කරගත්තා. ඊට පස්සේ age එක අපි $age එක check කරනවා. age variable එක. ඒක check කරලා 5ට වඩා අඩු නම් හරි සමාන නම් හරි අපි කියනවා echo you are an infant කියන්නේ ලදරුවෙක්. ඊට පස්සේ 18ට වඩා ඒ කියන්නේ දැන් පළවෙනි if age එක 5ට අඩු නම් හරි සමාන නම් හරි පළවෙනි if condition එකට එනවා. ඒකට ඇවිල්ලා ඒක ඇතුළට satisfy වුණොත් ඒ කියන්නේ condition එක true වුණොත් මේක echo print වෙනවා you are an infant කියලා. ඒක satisfy වුනේ නැත්නම් කෙලින්ම else if block එකට යනවා බලනවා මොකද ඒක ඒ condition එක satisfy වෙනවද කියලා. දැන් මේ 5 නම් බැලුවොත් මෙතන 18ට අඩුයි. නමුත් 5ට වැඩි. ඒ නිසා මේ block එක ඇතුලෙන් තමයි යන්නේ. එතකොට මේ block එකට ගිහිල්ලා ඒකේ තියෙන echo command එකෙන් print වෙනවා you are a child කියලා. මේ condition එක satisfy වෙන්නේ නැත්නම් මේකේ else එකට ගිහිල්ලා echo කරනවා. ඒ කියන්නේ print වෙනවා you are an adult කියලා. ඒ කියන්නේ 18ට වඩා වැඩි. මේ ආකාරයෙන් තමයි මේක execute වෙන්නේ. දැන් අපි බලමු මේකේ output එක මොන වගේ එකක්ද වෙන්නේ කියලා. මෙන්න මේක තමයි print වෙන්නේ. දැන් අපි ඒක සාකච්ඡා කරමු ඊළඟට කොහොමද PHP editor එකෙන් කොහොමද අපි මේ program එක ලියලා execute කරන්නේ. දැන් අපි බලමු කොහොමද if else if යොදාගෙන program එකක් ලියන්නේ කියලා. අපි දැන් මෙතන else if මෙතන අපි condition එක type කරමු. else if condition එක $age මේ ආකාරයෙන් මෙතන less than or equal 5 මෙන්න මේ ආකාරයෙන් අපි edit කරමු මේක. 18ට අඩු නම් අපි මෙතන else echo අපි දැන් බලමු කොහොමද අපි age එකට 5 යොදාගමු. එතකොට අපි මේක දැන් save කරමු. දැන් බලමු අපි program එක execute කරලා PHP වල. you are an infant කියලා එනවා. මොකද අපි බලමු දැන් sublime text එකේ කොහොමද මේක execute වෙන්නේ කියලා. you are an infant තමයි අපිට output එකෙන්. දැන් අපි මෙතන $age 5 කියලා assign කරානේ. එතකොට බලනවා 5 වලට equal or less than නම් කෙලින්ම මෙන්න මේ segment එක තමයි execute වෙන්නේ. මෙන්න මේ condition එක ඇතුලේ තියෙන පළවෙනි if condition එක ඇතුලේ තියෙන ටික. අපි බලමු දැන් මේක මෙතන change කරමු 6 කියලා. 6ට change කරාම බලමු මොකද වෙන්නේ කියලා.
6ට චේන්ජ් කරලා අපි මේක නැවතත් එක්සිකියුට් කරමු. බලන්න you are a child කියලා ආවා. ඒ කියන්නේ මෙතන 5 හෝ 5ට වඩා අඩු නම් විතරයි මේකට එන්නේ. මේ එක්සිකියුට් වෙන්නේ. මේක සැටිස්ෆයි වුනේ නැත්නම් මෙයා යනවා මේ else if condition එකට. මේ බ්ලොක් එකට යනවා. ගිහිල්ලා ඒකේ තියෙන you are a child කියලා අපිට print වුණා output එක. දැන් අපි බලමු 19 යොදලා මෙතනට මොකද වෙන්නේ කියලා. 19 යොදලා මේක සේව් කරලා නැවතත් එක්සිකියුට් කරමු. 19 යොදලා බලමු. දැක්කා you are an adult කියලා print වෙනවා. ඒ කියන්නේ මෙතන if condition දෙකම 19 අවස්ථාවේ age එක 19 වෙනකොට මේ if condition දෙකම satisfy වෙන්නේ නැහැ. එතකොට else block එකට ඇවිල්ලා else block එක ඇතුලේ තියෙන statement ටික execute වෙනවා. දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කොහොමද else if else statement එක දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කොහොමද if else statement එක use කරන විදිහ. දැන් අපි බලමු මොකද්ද switch PHP වල එන switch statement එක කියන්නේ කියලා. switch statement එක. ඒකේ අපි බලමු flow chart එක මොන වගේ එකක්ද කියලා. switch statement එක ගොඩක් වෙලාවට යොදාගන්නේ conditions ගොඩාක් use check කරන්න වෙන අවස්ථාවක. අපි කියමු conditions 4-5ක් වගේට වඩා use කරන වෙලාවට අපි switch statement එක use කරනවා. මොකද else if block එක use කරනවට වඩා code එක readability නැත්තම් පැහැදිලි වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ switch statement එක execute වෙන්නේ කියලා. මෙතන switch statement එක පටන් ගන්නවා. expression එකක් තියෙනවා. ඒ expression එක ඊට පස්සේ ඒ expression එක expression එකට variable එක assign කරනවා. ඊට පස්සේ ඒ assign කරපු value එක මේ cases වලදී case 1 case 2 වලදී check කරනවා. check කරලා ඒ දෙකම satisfy වුනේ නැති අවස්ථාව අපේ if condition එකේ නම් else එකනේ. ඒ වගේ switch statement එකේ තියෙන default. එතෙන්දී කියන්නේ මේ එක case එකක්වත් match වුනේ නැත්නම් යන්නේ default එකට. ඒ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි කියමු පළවෙනි අපි කියමු case 1 match වුණා කියලා. match වුණාන් පස්සේ statements ඒ case 1 එක ඇතුලේ තියෙන statements එක execute වෙනවා. මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. හැම case statements එකක් ඇතුළෙම statements එක execute වුණාන් පස්සේ break කියලා break කියන command එකක් පාවිච්චි කරලා තියෙනවා. මොකද අපි break කියන command එක පාවිච්චි වුණේ නැත්නම් වෙන්නේ case 1 එකේ තියෙන statements condition එක match වුණාන් පස්සේ cases වල තියෙන ඔක්කොම statements එක execute වෙලා තමයි යන්නේ. මෙතන මොකද මෙතන break කියන keyword එක අපි use කරේ නැත්තම්. පල්ලෙහා statements එකත් execute වෙනවා. ඊට පස්සේ පල්ලෙහා statements වලත් break කියන keyword එක use කරේ නැත්තම් එතනින් පල්ලෙහා තියෙන default එකකට ගිහිල්ලා තමයි switch statement එකේ exit වෙන්නේ. ඒ නිසා හැම විටම මතක තියාගන්න ඕනේ කියන්නේ switch statement එක භාවිතා කරනකොට අපිට මේ break කියන keyword එක පාවිච්චි කරන්න ඕනේ. එතනින් එහාට නැත්තම් මේ execute කියන්නේ program එකේ අපිට අනවශ්‍ය අපි හිතන්නේ නැති output එන්න පුළුවන්. ඒක නිසා තමයි අපි break කියන statement එක මේ switch statement use කරන අවස්ථාවේදී විතරක් අපි විශේෂයෙන් භාවිතා කරනවා. දැන් අපි බලමු මේකේ කාරක රීතිය මොකක්ද කියලා. කාරක රීතිය කියන්නේ syntax. ඒකේ තියෙන්නේ switch n. මේ n variable එක තමයි අපේ n කියන variable එක තමයි අපේ check කරන්න ඕන variable එක. ඒ කියන්නේ අපිට condition එකට අවශ්‍ය variable එක අපි දාගෙන ඉන්නේ මේකේ. ඊට පස්සේ මේ label 1, label 2, label 3 කියන්නේ අදාළ conditions. එතකොට මේ case label 1 ඒ කියන්නේ මෙතන පළවෙනි label 1 එක match වුණොත් මෙන්න මේ ටික execute වෙනවා. code to be executed if n equals label 1. ඊට පස්සේ මෙතන break statement එක පාවිච්චි කරලා තිනවා. break statement එක මම අර කලින් කිව්වා වගේ භාවිතා කළේ නැත්නම් මෙයා කෙලින්ම මෙතන case label 1 එකට ඇවිල්ලා මේ ටික execute කළා ඊට පල්ලෙහා තියෙන
case 2 label case label 2 කියන බ්ලොක් එක ඇතුලේ තියෙන එකත් එක්සිකියුට් වෙනවා. එතනත් බ්‍රේක් එකක් යූස් කරලා නැත්නම් ඊට පල්ලෙහා තියෙන case label 3 කියන එකත් එක්සිකියුට් වෙලා තමයි දිගටම එක්සිකියුට් වෙනවා අපි බ්‍රේක් ස්ටේට්මන්ට් එක යූස් කරේ නැත්නම්. ඩිෆෝල්ට් එක යූස් වෙන්නේ හැමතිස්සෙම මේ cases එකක්වත් මැච් වුනේ නැත්නම් මෙයා ඩිෆෝල්ට් එකට ගිහිල්ලා code to be executed in if n is different from all. ඒ කියන්නේ මෙතන එකකටවත් මැච් වුනේ නැති අවස්ථාවට තමයි මේ ඩිෆෝල්ට් එකට යන්නේ. හරියට if condition එකේ අපි භාවිතා කරන else statement එක වගේ. දැන් අපි බලමු කොහොමද program එකක් අපි පොඩි PHP code එකක් බලමු. example එකක් විදිහට. දැන් මෙන්න මෙතන තියෙනවා variable එක $favorite color. දැන් මෙතන assign කරලා තියෙනවා red කියලා. එතකොට මේ switch statement එක ඇතුලේ අපි check කරගෙන යනවා. මෙතන තියෙනවා case red නම් මොකක්ද කියන්නේ. case blue නම් මොකද? case green නම් මොකද? ඒ වගේ ආකාරයෙන්. මෙතන තියෙනවා your favorite color is red. ඒ කියන්නේ මෙතන මෙතන favorite color එක red හන්දා case 1 equals case 1 එකේදී red check කරනවා. check කරාම පස්සේ red වලට match වෙන හන්දා your favorite color is red කියලා තමයි මේ අපිට output එක එන්නේ. මෙතන break statement එක තියෙන නිසා මෙතනින් එහාට code එක execute වෙන්නේ නැහැ. මෙතනින් switch statement එකෙන් එළියට යනවා. දැන් අපි බලමු output එක වෙන්නේ මෙන්න මේ your favorite color is red. කොහොමද switch statement එක යොදාගෙන PHP වලින් පොඩි program එකක් ලියන්නේ කියලා. දැන් මෙතන switch statement එක දැන් මෙතන PHP opening tags වලින් පටන් අරන් favorite color එක red. මම example එකේ තිබ්බම උදාහරණයක් ගත්තා ඔයගලන්ට පැහැදිලි කරන්න ලේසි නිසා. මෙතන favorite color එක red කියලා අපි assign කරනවා. එතකොට switch statement එක ඇතුලේ මේ favorite color එක check කරනවා. favorite color එක check කරනකොට මෙයා match කරනවා favorite color එකට එන්න පුළුවන් values ටික. red blue green. ඒ කියන්නේ මේ red blue green favorite color එක මේ තුනට පිටින් color එකක් ආවොත් කෙලින්ම මෙයා default value එකට යනවා. හරිද? දැන් අපි ඒක දැන් කොහොමද check කරලා බලමු. PHP code එක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේ තියෙන ඔක්කොම අපි මගේ my php කියන folder එක ඇතුලේ තියෙන ඔක්කොම files එක දාලා තියෙනවා. මේ අපි දැන් switch php folder එක. දැන් your favorite color is red. දැන් අපි බලමු මෙතන red අපි මෙතන දාපු නිසා red වලට match වුණා මෙතන your favorite color is red කියලා වැටුණා. දැන් අපි බලමු මෙතන නැති color එකක් දාලා. orange වගේ එකක් දාන්න බලමු මොකද වෙන්නේ කියලා. දැන් orange දාලා අපි මෙතන code එක save කරමු. save කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැක්ක. your favorite color is neither red, blue nor green. ඒ කියන්නේ මේ පාට තුනෙන් එකක් නෙමෙයි කියලා කියනවා අපිට. අපි හරිනේ අපි මෙතන orange දැම්මේ. ඊළඟට අපි තව එකක් බලමු red. මොකද්ද මේ break statement එකෙන් වෙන්නේ කියලා. දැන් අපි break statement එක මෙතන අපි comment කරලා බලමු මොකද වෙන්නේ කියලා. මෙතන තියෙන break statement එක. save කරලා. දැන් බලමු මොකද වෙන්නේ. දැන් මෙතන අපිට හරිනම් output එක එන්න ඕනේ. break statement එක තිබ්බනම් මෙන්න මේක විතරයි. නමුත් අපි දැන් මේ break statement එක අයින් කළා. අපි දැන් බලමු මොකක්ද එන output එක කියලා. දැක්කද? මෙතන your favorite color is red කියලා ආවා. your favorite color is blue කියලාත් ආවා. ඒ කියන්නේ මෙතන ඔයගලන්ට පැහැදිලි වෙනවා මෙතන red. ඒ කියන්නේ මෙතන case එක match වෙනවා red වලට. ඊට පස්සේ මේක print වෙනවා. print වුණාන් පස්සේ මෙතන break statement එක නැති නිසා මෙයා ඊට පල්ලෙහා තියෙන case එකයි තියෙන condition එක check කරන්නේ නැහැ. මෙතන තියෙන value එක print කරනවා. ඒක තමයි මෙතන පෙන්නන්නේ. මේ your favorite color is blue කියලා එනවා. නමුත් ඊට පල්ලෙහාට print වුනේ නැත්නම් මෙතන break statement එක නතර වුණා. අපි බලමු මෙතන break statement එක නතර වුණොත් මොකද වෙන්නේ කියලා. ඔන්න ඒකත් නතර වුණොත් මෙයා යනවා ඊළඟ statement එක ගිහිලා your favorite color is green කියලා print කරනවා. දැන් අපි මේක save කරලා නැවතත් print කරලා බලමු.
දැක්ක. දැන් අපි මෙතන මෙතන පැහැදිලි නැති නිසා අපි මෙතන br tag එක ඇඩ් කරමු. මේ හැම තැනම. දැක්ක. දැන් අපි මේක නැවතත් සේව් කරලා රන් කරලා බලමු. දැක්ක. මෙතන your favorite color is blue. මෙතන හේතුව උනේ මෙයා මෙතන මේ කලර් එක මැච් වෙලා අපි හිතන මේ අවුට්පුට් එක විතරක් නෙමෙයි දෙන්නේ. ඊට පස්සේ මෙතන බ්‍රේක් එක තිබුණා නම් මෙයා මෙතනින් පල්ලෙහා එක්සිකියුට් කරන්නේ මෙතනින් කෙලින්ම එළියට යනවා. නමුත් මෙතන බ්‍රේක් ස්ටේට්මන්ට් අපි මකමු නිසා තමයි මේ ආකාරයෙන් වෙන්නේ. දැන් අපි නැවත මේකත් බ්‍රේක් එක දැම්මොත් එහෙම බලමු. අපේ ස්විච් ස්ටේට්මන්ට් එක ඇතුලේ තියෙන ඔක්කොම ස්ටේට්මන්ට්ස් එක එක්සිකියුට් වෙනවා. මෙන්න. දැක්කනේ? එතකොට අනිවාර්යයෙන්ම ස්විච් ස්ටේට්මන්ට් එක යූස් කරනකොට ඔයගොල්ලෝ මේ බ්‍රේක් කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්නම ඕනේ. නැත්තම් අපි මේ යූස් කරන වැඩේ, ඒ කියන්නේ ස්විච් ස්ටේට්මන්ට් එක යූස් කරන එකෙන් වැඩක් නැති වෙනවා. දැන් මම හිතනවා ඔයගලන්ට ස්විච් ස්ටේට්මන්ට් එක ගැන අයිඩියා එකක් එන්නේ නැති කියලා. දැන් බලමු. අපි දැන් බ්‍රේක් ස්ටේට්මන්ට් ටික ඔක්කොම අයින් කරා. දැම්මා. දැන් බලන්න හරියට ෆන්ක්ෂන් එක වැඩ කරනවා. හරියට ස්විච් ස්ටේට්මන්ට් එක දැන් වැඩ කරනවා. ඊළඟට අපි බලමු control structures වල තියෙන දෙවෙනි ආකාරය ගැන. ඒකට කියනවා loop structures. සිංහලෙන් කියන ඒවට පුනර්කරණය කියලා. දැන් අපි බලමු මේ loop structures කොහොමද අපිට වැදගත් වෙන්නේ programming වලදී කියලා. ඇත්තටම loop structure එකක් වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් බලන්න මේ වගේ output එකක් ගන්න අපි loop එකක් භාවිතා නොකරනවා නම් අපිට කොච්චර කෝඩ් එකක් ලියන්න පුළුවන් අවශ්‍යද කියලා. දැන් මෙතන අපිට ඇත්තටම මේ එකම වගේ statements 1 2 3 4 5ක් මේකට පාවිච්චි කරනවා. අපි හිතමුකෝ අපි මේ වගේ numbers 100ක් print කරන්න ඕනේ කියලා. 100කදී අපිට කෝඩ් එකේ සාමාන්‍යයෙන් පිටු 10ක විතරයි. නමුත් අපිට loop structures තියෙන නිසා මේක ඉතා පහසු වෙලා තියෙනවා. අපි හේතුව තමයි loop structure එකේ කරන්නේ common. ඒ කියන්නේ මේ code එකට common ටික අපි loop එකක දාලා variable එකක් හරහා ඒක අපිට අවශ්‍ය ප්‍රමාණයට ඒ කියන්නේ පුනර්කරණය කරනවා. නැත්තම් loop කරනවා. දැන් අපි බලමු මෙතන තියෙන common එක. අපිට පේනවා දැන් මෙන්න මෙතන echo this number is මෙන්න මේ කොටස common. මේ හැම තැනම common. එතකොට මේ common කොටස අපි loop එකකට දාලා තමයි අපි loop structure එක හදලා අපේ programming කියන්නේ අපේ code එක පොඩි කරගන්නේ. කියන්නේ අනවශ්‍ය පරිදි ලොකු කරගන්නේ. ඊට ඇත්තටම ගත්තොත් මේක වේගවත් වෙනවා. memory management අතිනුයි හැම අතින්ම මේක program ඒ කියන්නේ code එක speed එක වැඩි වෙනවා. අපි මුලින්ම සලකා බලමු while loop එක. while loop එකේ flow chart එක වෙන්නේ මේක. while loop එකේදී වෙන්නේ මුලදී තමයි condition එක check වෙන්නේ. ඒ කියන්නේ loop එක පටන් ගන්නකොට condition එකක් තියෙනවා. ඒ condition එක check කරනවා. condition එක true නම් තමයි loop එක ඇතුළට එන්නේ. loop එක ඇතුළට ඇවිල්ලා අදාළ statements ටික අපිට loop එක ඇතුළතදී වෙන්න ඕන statements ටික execute කරන එක තමයි මේකෙදි වෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා loop එක මේ condition එක increment කියලා එකක් තියෙනවා. increment වෙලා නැවතත් උඩට යනවා loop එකේ. ඊට පස්සේ ආයි නැවතත් මෙතන condition එක check කරනවා. condition check කරාම condition එක false true වුණොත් නැවතත් ඒ වැඩේම කරනවා. false වුණොත් මෙතනින් ඇවිල්ලා loop එකෙන් exit වෙනවා. දැන් අපි බලමු මේකේ කාරක රීතිය කොහොමද තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි ලියන්නේ අපි ඒ while loop එකක syntax මෙන්න මේ ආකාරයෙන් තමයි එන්නේ. එතකොට while condition is true. ඒ කියන්නේ code to be executed. කියන්නේ condition එක true වෙලා තියෙනකන් මේ code එක execute වෙනවා. දැන් අපි උදාහරණයක් සලකලා බලමු. අපි අර මම කලින් කරපු උදාහරණෙම කොටස අරගමු. දැන් අපි මෙතන වෙන්නේ $x කියලා අපි variable එකක් අරගන්නවා. $x එක එකට assign කරගන්නවා. ඊට පස්සේ අපි while loop එක ආධාරයෙන් මේක 5 පාරක් print කරගන්නවා.
පස් පාර print කරගන්න අපි කරන්නේ while loop එක ඇතුලේ echo the number is මෙන්න මේ ආකාරයෙන් මෙතන variable එක දානවා. loop එක පළවෙනි පාර එනකොට බලනවා x වලට තියෙන්නේ 1. x 1 වුණාම මෙතන print වෙන්නේ 1. ඊට පස්සේ මේ variable එක එකකින් වැඩි වෙනවා. මේකට කියන්නේ increment operator කියලා. මේ increment operator එක නිසා මේක එකකින් වැඩි වෙනවා. ඊට පස්සේ මෙතන උඩට එනවා. උඩට ආවම මේක දෙක වෙලානේ තියෙන්නේ. මෙතන increment එකෙන් වැඩි වුණානේ. දෙක වුණාම උඩට ඇවිල්ලා බලනවා මෙතන. මෙතන condition එක නැවතත් බලනවා. එතකොට මෙතන බැලුවත් පහ කියන්නේ දෙකට වඩා අඩුයි. වැඩි. එතකොට මෙතන condition එක නැවතත් satisfy වෙනවා. නැවතත් මේක ඇතුළට ඇවිල්ලා දෙකත් print වෙනවා. ඊට පස්සේ ආයෙ මෙතන increment වෙනවා. එතකොට මේක 3 බවට පත් වෙනවා variable එකේ value එක. ඒක ඊට පස්සේ නැවතත් ගිහිල්ලා while loop එකේ උඩට ගිහිල්ලා ඒක check කරගන්නවා. check කරාම 3 බලනවා 5ට වඩා අඩුයි. ඒ නිසා නැවතත් condition එක satisfy වෙලා පල්ලෙහාට එනවා. ඊට පස්සේ 4 වෙනවා මෙතන increment එක වැඩි වුණා x plus කියන්නේ තියෙන variable එකට වඩා එකක් වැඩි කියන එක. ඊට පස්සේ නැවතත් උඩට යනවා. ඊට පස්සේ මෙතන 5 වෙනවා. 5 වුණාම බලනවා පහත් මේ condition එක satisfy වෙන මන්ත්‍රණ equal තියෙන නිසා නැවතත් මේක ඇතුළට එනවා. ආවම පස්සේ මෙතන පහත් print වෙනවා. පහත් print වෙලා පහ තව එකකින් වැඩි වෙනවා 6 වෙනවා මෙතන. මෙන්න 6 වෙච්ච ගමන් while loop එකට එනවා 6 බලනවා 5ට වඩා සමානත් නැහැ වැඩි. එතකොට මේ condition එක satisfy වෙන්නේ නැහැ. කෙලින්ම exit වෙලා අපිට මේ code එක 5 වතාවක් print වෙනවා. මෙන්න මේ වගේ output එකක් තමයි එන්නේ. අපි දැන් ඒක බලමු කොහොමද PHP වලින් program එකක් විදිහට ලියලා check කරලා බලමු. දැන් අපි මේ while loop එකේ example එක සලකලා බලමු. මෙතන x equals 1 කිව්වම x කියන variable එක එකට assign වෙනවා. ඊට පස්සේ while loop එකට ආවා මම මේක ටිකක් කලින් පැහැදිලි කරපු නිසා මම කෙටියෙන් කියන්නම් මෙතන මේ loop එක ඇතුළේ මේ තියෙන loop එක මේ condition එක satisfy වෙච්ච ගමන් loop එක ඇතුළට දාලා මෙන්න මේ segment එක මේ big curly brackets වලින් start මේ තියෙන opening brackets මේ close brackets මේ curly brackets වලින් දාලා තියෙන මේ loop එක ඇතුළේ වෙන්න ඕන ටික තමයි මේක දාලා තියෙන්නේ. මේ condition satisfy වුණාන් පස්සේ මේ code එක execute වෙනවා. මේක loop එක කියන්නේ මෙතන $x ඒ කියන්නේ x කියන variable එක පස් පතාවක් මෙතන print වෙනවා. මෙතන මේ ඒක තමයි මෙතන වෙන්නේ. අපි දැන් බලමු මේක execute කරලා කොහොමද වැඩ කරන්නේ කියලා. දැක්කද? මේ output එක වෙන්නේ x the number is 1 2 3 4 5. ඒක ඔයගොල්ලන්ට දැන් පැහැදිලි වෙනවා ඇති. දැන් අපි පොඩි change එකක් කරලා බලමු මේ code එකේ. code එකේ අපි change එකක් කරලා බලමු. මෙතන අපි 10ක් දැම්මොත් මොකද වෙන්නේ කියලා. 10 දැම්මොත් ඔයගොල්ලන්ට පේන්නේ මේක code එක 10 වතාවක් execute වෙනවා. හරි? ඒ ආකාරයෙන් අපිට ඕන ගාණක් execute කරත හැකි. නමුත් අපේ loop එකේ අපිට කරන්න තියෙන්නේ පොඩි change එකක් විතරයි. මම හිතනවා ඔයගලන්ට පුනර්කරණය පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් අපි සාකච්ඡා කරමු do while loop එක ගැන. මේ do while loop එකේ පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද? මේ loop එකේ විශේෂත්වය වෙන්නේ condition එක check වෙන්නේ අන්තිමට. ඒ කියන්නේ condition එක satisfy වුණා නොවුණා එකපාරක් statements ටික execute වෙනවා loop structure එක ඇතුලේ තියෙන. ඒක තමයි මෙතනින් පෙන්නන්නේ. ඔන්න start වෙනවා loop එක ඇතුළට එනවා statements එක execute වෙනවා ඊට පස්සේ තමයි condition එක check කරන්නේ. condition එක check කරලා true වුණොත් නැවත වතාවක් loop එක වැඩ කරනවා. ඒ ආකාරයෙන් තමයි වැඩ කරන්නේ. false වුණොත් එතනින් exit වෙලා කෙලින්ම loop structure එකෙන් terminate වෙනවා. loop structure එක අයින් වෙනවා. දැන් අපි බලමු මේකේ කාරක රීතිය කොහොමද. මෙන්න මේ ආකාරයෙන් තමයි do මෙතන ඔයගලන්ට පැහැදිලි වෙනවා මෙතන condition එකක් check වෙන්නේ නැහැ පටන් ගන්න. ඒතකොට do මේ ටික code ටික පළවෙනි වතාව execute වෙනවා. ඊට පස්සේ අන්තිමටම නැවතත් ඒ කියන්නේ නැවත වතාවක් loop වෙන්න අවශ්‍ය නම් condition එක satisfy වෙනවද කියලා check කරනවා. දැන් අපි උදාහරණයක් සලකා බලමු. අපි අපේ පළවෙනි කලින් සඳහන් කරපු සාකච්ඡා කරපු උදාහරණයම සලකා බලමු. ඒක අපි
නමුත් මෙතන අපි ඒ අවුට්පුට් එකම ගන්නෙ do while loop එක භාවිතා කරලා. මෙතන $x equals 1. මෙතන do. එතකොට මෙතන x කීය වුණත් මෙතන 1 නෙමෙයි 2 නෙමෙයි මොකක් වුණත් මේ loop එක ඇතුළට එනවා පළවෙනි පාර. ඊට පස්සේ එයා බලනවා පළවෙනි පාර ඇවිල්ලා මේක print කරනවා. මෙතන තියෙන echo command එක ඇතුලේ තියෙන. මෙතන x වලට 1 නිසා මෙතන x එතන 1 print වෙනවා. ඊට පස්සේ මෙතනට එනවා x එකකින් වැඩි වෙනවා. මේ increment operator එක තමයි තියෙන්නේ මෙතන. increment operator එක x plus කියන එකේ තේරුම තමයි x equals x plus 1 කියන එක. එතකොට ඇවිල්ලා මෙතන දැන් x වලට මෙතන තියෙන කීයද 2. මොකද මෙතන 1 තිබ්බේ මෙතන එකක් වැඩි වුණාම 2 වෙනවා. දෙක ආවම බලනවා මෙතන check කරලා satisfy වෙනවා. condition එක true වෙනවා. එතකොට නැවතත් මෙහා do loop එකේ උඩට යනවා. ඊට පස්සේ මෙතන ආයි බලනවා ඩොලර් අපිට මෙතන x වලට 2 නේ ආවේ 2 print කරනවා. ඒ ආකාරයෙන් 3 4 5 print වෙනවා. 5 print වෙලා ඊළඟට බලනවා මෙයා මෙතන 5 print වුණාන් පස්සේ මෙතන වැඩි වෙනවා x equals x plus 1 වලින් මෙතන 6 වෙනවා $x වල $x වල අගය. කියන්නේ variable x එකේ අගය 6 වෙනවා. 6 වුණාන් පස්සේ මෙතනට එනවා. මෙතන condition එක satisfy වෙන්නේ නැහැ. කෙලින්ම loop එකෙන් exit වෙනවා. මෙන්න මේ ආකාරයේ output එක තමයි එන්නේ අපිට මේ do while loop එක භාවිතා කරාම. අපි do while loop එක සලකා බලමු. අපි do while loop එකේදී දැන් කලින් කතා කළා වගේ මෙතන $x වලට එක assign කරනවා. එක assign කරාන් පස්සේ මෙතන පළවෙනි වතාවට මෙතන condition එකක් check වෙන්නේ නැහැ. එතකොට පළවෙනි වතාවට මේ condition එක check කළා නොකළා පළවෙනි වතාවට මෙන්න මේ block එක ඇතුලේ තියෙන code එක execute වෙනවා. මෙන්න මේ code එක මේ opening brackets මේ close bracket ඇතුලේ තියෙන එක වතාවක් අනිවාර්යයෙන්ම execute වෙනවා. මොකද අන්තිමට තමයි මෙයා හිතන condition එක check කරන්නේ. execute වුණාන් පස්සේ x වලට එකනේ තියෙන්නේ මෙතන x plus වුණාම x equals x plus 1 දා. ඒ කියන්නේ x එකකින් වැඩි වෙනවා මෙතන. නැවතත් condition එක check කරනවා මේ ආකාරයෙන්. එතකොට condition එක 2. මෙතන $x 2 වුණාන් පස්සේ මේ condition එක satisfy වෙනවා. ඊට පස්සේ මේක නැවතත් do loop එකට යනවා. do loop එක ඇතුළේ do loop එක execute වෙනවා. මේක මේ ආකාරයෙන් 5 වතාවක් execute වෙනවා. 5 වතාවක් execute වෙලා මෙතන the number is 5 කියලා print වුණාන් පස්සේ පල්ලෙහාට එනකොට මෙතන x එක එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ 6 වෙනවා. 6 වුණාන් පස්සේ මෙතනින් satisfy වෙන්නේ නැහැ condition එක. එතනින් exit වෙනවා. දැන් අපි මේක බලමු කොහොමද execute කරන්නේ කියලා. execute කරලා බලමු මොකද්ද output එක කියලා. දැන් අපි බලමු. do while loop. මෙන්න මේ ආකාරයේ output එකක් තමයි එන්නේ. දැන් අපි ඒක ඔයගලන්ට මෙතන පැහැදිලි වෙනවා. ඔන්න බලන්න. මම මෙතන 6 දානවා. 6 බලමු දාලා. 6 දැම්මන් පස්සේ මෙතන condition එක මොකද වෙන්නේ? condition එක satisfy වෙන්නේ නැහැ නේ මෙතන ඇත්තටම ගත්තොත්. නමුත් මම ඔයගලන්ට පෙන්වන්න හදන්නේ මේක එක වතාවක් නමුත් print වෙනවා. ඔන්න බලන්න. දැන් ඔන්න අපි නැවතත් මේක run කරමු. එක වතාවක් print වෙනවා. ඒ එක වතාව print වෙන්නේ මෙතන මුලින් condition එක check වෙන්නේ නැති නිසා. නමුත් අපිට මේක ඇත්තටම අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙමේ program එක තුල. නමුත් මම ඔයගලන්ට පෙන්නුවේ මේක x කොච්චර අගයක් ගත්තා අපි 1000 දැම්මු. 1000 දැම්මත් මේකට පළවෙනි එක වතාවක් ඇවිල්ලා execute වෙනවා code එක. ඒක පෙන්වන්න තමයි මේ ඔයගලන්ට කරන්න දැන්. ඔන්න 1000 print වුණා. දැන් ඔයගලන්ට මම හිතනවා do while loop එක පිළිබඳ හොඳ අදහසක් දෙන්න ඇති කියලා. උදාහරණයක් සලකා බලමු. PHP වල for loop එක මේ ආකාරයෙන් තමයි define වෙන්නේ. for loop එකේ තියෙනවා section 3ක්. මේ වරහන් ඇතුලේ තියෙන මේ section 3. මෙතන තමයි මෙතන තමයි variable එක initialize වෙන්නේ. ඊට පස්සේ මෙතන for loop එක වැඩ කරන වාර ගාන define වෙන්නේ මෙතන. මෙතන තමයි condition එක තියෙන්නේ. මෙතන තමයි increment or decrement තියෙන්නේ. දැන් අපි මෙතන ගත්තොත්
$x define වෙන්නෙත් මෙතන initialize වෙන්නෙත් මෙතන. මෙතන දැන් අපි මේ for loop එකේ හැටියට මේක බිඳුවේ ඉඳන් 10 වෙනකන් මේක රන් වෙනවා. ඒ කියන්නේ 11 වතාවක් මේ echo command එක execute වෙනවා. ඊට පස්සේ මෙතන x වලට ඒ අවස්ථාවේ තියෙන value එක print වෙනවා. අපි දැන් බලමු මෙන්න මේ වගේ output එකක් තමයි ඒකට එන්නේ. මේ x the number is 0 මේ ආකාරයෙන්. දැන් අපි මේක run කරලා බලමු කොහොමද මේක sublime text එකේ editor එකේ run කරලා බලමු අපි කොහොමද මේක වගේ එකක් execute වෙන්නේ කියලා. මේ තමයි අපි උදාහරණය සඳහා ලබාගත් ස්ක්‍රිප්ට් එක. අපි දැන් මේක run කරලා බලමු. අපි දැන් for loop එකේ ස්ක්‍රිප්ට් එක run කරලා බලමු. මේ තියෙන්නේ ඒ ස්ක්‍රිප්ට් එක. මෙන්න මේ ආකාරයේ output එක තමයි එන්නේ. දැන් මෙතන ගණන් කරොත් අපි දන්නවා බිංදුවේ ඉඳන් 10ට ඔක්කොම තියෙනවා 11 වතාවක්. 0 1 2 3 4 5 6 7 8 9. කියන්නේ මේ loop එකේ 11 වතාවක් run වෙලා තියෙනවා. අපි පොඩි change එකක් කරලා බලමු මේ loop එකේ කොහොමද මේක වැඩ කරන්නේ. දැන් අපිට මෙතන increment වගේම අපිට පුළුවන් decrement දෙන්න. ඒ කියන්නේ අපිට මෙතන පුළුවන් 10 ඉඳන් අපිට define කරන්න මේක greater than 10 ඉඳන් මේක අපිට පුළුවන් define කරන්න greater than or equal 0. ඔව් මෙතන අපිට පුළුවන් මේක minus ඒ කියන්නේ decrement operator. අපි දැන් මේක save කරලා execute කරලා බලමු මොකක්ද එන output එක කියලා. අපිට මෙන්න මේ වගේ output එක තමයි එන්නේ. ඒ කියන්නේ 10 ඉඳන් මේක අඩු වෙවි ඇවිල්ලා බිංදුවේදී terminate වෙනවා. program for loop එක terminate වෙනවා. මම හිතනවා ඔයගලන්ට for loop එක දැන් මේ උදාහරණ දෙකෙන් හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. for each loop එකේ flow chart එක වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හැම විටම පටන් ගන්නෙදී array එකේ element count එක බලනවා greater than 0ද කියලා. කියන්නේ බිංදුවට වඩා වැඩිද කියලා. array element count එක බිංදුවට වඩා වැඩි නම් විතරයි for each loop එක ඇතුළට යන්නේ. නැත්නම් for each loop එකෙන් exit වෙනවා. ඒ කියන්නේ for each loop එක execute වෙන්නේ නැහැ. array එකේ for each loop එක වැඩ කරන්නේ ඇත්තටම පළවෙනි element එකේ ඉඳන් අවසාන element එක දක්වා. කියන්න පුළුවන් පළවෙනි element එකේ ඉඳන් අවසාන element එක දක්වා තමයි for each loop එක වැඩ කරන්නේ. අපි පළමුවෙනි array element එක සැලකුම්. පළවෙනි array element එක සැලකනකොට for each loop එක තුලට යනවා. for each loop එක තුලට ගියාම ඒ තුල ඇති script එක statements එක execute වෙනවා. ඊට පස්සේ අවසානයේදී for each loop එකේ check කරනවා අවසාන එලිමන්ට් එකට ළඟා වෙලාද කියලා. ඒ කියන්නේ අවසාන array එලිමන්ට් එකට ඇවිල්ලා තියෙනවා කියලා. එසේ නොමැතිනම් නැවතත් for each loop එක execute වෙලා දෙවෙනි එලිමන්ට් එකට යනවා. ඊට පස්සේ දෙවෙනි එලිමන්ට් එකට ගිහිල්ලා අවසානයේ නැවතත් check කරලා බලනවා අවසාන එලිමන්ට් එකද කියලා. අවසාන එලිමන්ට් එක නෙමෙයි නම් ඊළඟට තුන්වෙනි එලිමන්ට් එකට යනවා. ඒ ආකාරයෙන් අපි උදාහරණයක් විදිහට එලිමන්ට්ස් 10ක් තියෙනවා නම් මේ for each loop එක 10 වතාවක් execute වෙනවා. ඒ ආකාරයෙන් තමයි වෙන්නේ. ඊට පස්සේ අවසාන එලිමන්ට් එකට ආවම පස්සේ check කරලා බලනවා එලිමන්ට් එක ළඟා වුණා නම් එතනින් එහාට මේ loop එක වැඩ කරන්නේ නැහැ. එතනින් exit වෙන මේ අපි දැන් බලමු for each loop එකේ syntax. for each loop එක මෙන්න මේ ආකාරයෙන් තමයි for each කියන්නේ keyword එක. ඊට පස්සේ මෙතන ඇත්තටම මුළු array එකේ element එකක් තමයි අපි එක වතාවකට ගන්නෙ. එතකොට array as $value. ඒ කියන්නේ අපි මෙතනදී array එක $value කියලා variable එකකට assign කරගන්න. ඊට පස්සේ මේ value එක තමයි අපි loop එක ඇතුලේ array එක විදිහට පාවිච්චි කරන්නේ. අපි දැන් උදාහරණයක් සලකා බලමු.
අපි සලකමු colors කියලා array එකක් තියෙනවා. ඒ array එක ඇතුලේ red, green, blue, yellow කියලා elements 4ක් තියෙනවා. ඊට පස්සේ අපිට for each loop එක භාවිතෙන් අපි කරන්න යන්නේ මේ array එක ඇතුලේ elements වල තියෙන values ටික print කරන්න තමයි අපි හදන්නේ. එතකොට අපි භාවිතා කරන්නේ $colors as $value. ඒ කියන්නේ අපි මේ colors කියන array එක $value කියලා variable එකකට define කරගන්නවා. ඊට පස්සේ මේ $value එකේ තියෙන elements, ඒ කියන්නේ සංඛ්‍යාව අනුව මේ for each loop එක execute වෙනවා. අපි උදාහරණයක් විදිහට මෙතන elements 4ක array එකක් තියෙනවා. මේ for each loop එක 4 වතාවක් execute වෙනවා. අපි බලමු මොකද්ද සාමාන්‍යයෙන් මේකේ ලැබෙන output එක කියලා. අපිට මෙන්න මේ වගේ output එකක් තමයි ලැබෙන්නේ. ඒකේ red, green, blue, yellow කියලා print වෙනවා පල්ලෙහාට. මෙතන br tag එක නිසා තමයි මේක එක පේලියට එන්නේ නැත්තේ. line by line පල්ලෙහාට print වෙන්නේ මේ br tag එක නිසා. අපි මේ උදාහරණය PHP කෝඩ් එකකින් චෙක් කරලා බලමු. අපි දැන් Sublime Text එකේ සාකච්ඡා කරපු උදාහරණය මේ ආකාරයෙන් ටයිප් කරගමු. ඊට පස්සේ මේක සේව් කරලා එක්සිකියුට් කරලා බලමු. මෙන්න මේ ආකාරයේ අවුට්පුට් එකක් තමයි අපිට ලැබෙන්නේ. අපිට පුළුවන් මේ සඳහා අපි ගමු උදාහරණයක් විදිහට අපි තව පාටවල් දෙකක් විතර ඇඩ් කරමු. අපි මේ පාට දෙක ඇඩ් කරමු. අපි දැන් බලමු සේව් කරලා මොකක්ද ලැබෙන අවුට්පුට් එක කියලා. මේකේ විශේෂත්වය තමයි අපිට array එකේ elements ගන්න වැඩි වුණාට අපිට for each loop එකේ conditions මුකුත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට දැන් මේක අපි execute කරාම බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තමයි output එක එන්නේ. දැන් අපි වැඩිපුර add කරපු orange, pink කියන colors දෙකක් මෙතන print වුණා. මේ ආකාරයෙන් අපි for each loop එක භාවිතා කරන්නේ array එකක් list down කරන්න. ඒ වගේ array එකක් සම්බන්ධ කරගෙන අපේ logic එකක් ක්‍රියාත්මක කරන්න. loop පිළිබඳ කතා කරනකොට අපිට break command එක සහ continue command එක නැතුවම බැරි command දෙකක්. මොකද අපිට අවශ්‍ය වෙලාවට මේ break statement එක සහ continue statement එක උපයෝගී කරගෙන loop එක මගදී break කරන්න පුළුවන්. නැත්නම් loop එක අපිට පුළුවන් continue statement එක උපයෝගී කරගෙන කිසියම් segment එකක් execute නොකර ඒ තැන ඉඳන් continue කරන්න අපිට පුළුවන්. අපි මුලින්ම බලමු PHP වල එන break command එක. ඔය break command එක අපි ඉගෙන ගත්තා switch statement එක පාවිච්චි කරනකොට. අපි බලමු කොහොමද for loop එකකදී මේ break command එක භාවිතා කරන්නේ කියලා. අපි මේ කෝඩ් එක සලකා බලමු. මේ කෝඩ් එකේ තියෙනවා for loop එකක් දාලා x සමානයි බිඳුව ඉඳලා x less than or less than 10 දක්වා මේ loop එක වැඩ කරනවා. ඒ කියන්නේ මේ loop එක ඇත්තටම ගත්තොත් 10 වතාවක් වැඩ කරනවා. බිඳුවේ ඉඳන් 9 x වලගේ බිඳුවේ සිට 9 දක්වා. if condition එකක් යොදලා අපි x සමානයි 4 වන අවස්ථාවේදී අපි මේ loop එක stop කරන්න යන්නේ. මෙතන if x equals 4 වෙච්ච වෙලාවට break command එක පාවිච්චි කරලා එතනින් එහාට මේ loop එක ඇතුලේ තියෙන statements ටික execute වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ output එකක් තමයි අපිට මේ අවස්ථාවේ ලැබෙන්නේ. මොකද the number is 0 1 2 3 4 වලට $x match වෙච්ච ගමන් එතනින් එහාට execute වෙන්නේ නැහැ. loop එකෙන් break command එක නිසා loop එකෙන් exit වෙනවා. අපි දැන් PHP වල එන continue statement එක සලකා බලමු. මේ continue command එකෙන් අපිට පුළුවන් කිසියම් section එකක් හරි segment එකක් execute නොකර loop එක ඉදිරියට රැගෙන යන්න.
අපි මේ උදාහරණය අරන් මේ continue statement continue command එක පැහැදිලි කරගමු. මෙහිදී වෙන්නේ for loop එකක් තියෙනවා x සමානයි 0 සිට x less than 10 වෙනකන් execute වෙනවා. ඒ කියන්නේ මේ loop එක 4 වතාවක් 10 වතාවක් ඒ කියන්නේ මේ loop එක 10 වතාවක් execute වෙනවා. මෙහිදී අපි if මෙතන x equals 4 වෙලාවට continue statement එක execute වුණාම අපිට මේ for loop එක ඇතුලේ තියෙන statements continue වලින් මේ for loop එක ඇතුලේ තියෙන commands වලින් statement නැත්නම් script එකේ continue statement එකෙන් පසුව තියෙන statement එකක්වත් execute වෙන්නේ නැහැ. loop එක යනවා ඊළඟ iteration එකට. මෙන්න මේ වගේ output එකක් තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ මෙතන for x equals 0 විට loop එක ඇතුළට එනවා මේ if condition එක satisfy වෙන්නේ නැහැ. එතකොට මෙතන the number is 0 කියලා මෙතන print වෙනවා. ඊට පස්සේ නැවතත් x සමාන 1 විටත් මේ ආකාරයෙන්ම 1 print වෙනවා. ඊට පස්සේ දෙකත් ඒ ආකාරයෙන් x සමාන 2 විට print වෙනවා. ඊළඟට x සමානයි 3 විට නැවතත් මේ ආකාරයෙන් print වෙනවා. x සමාන 4 වන විට මේ loop එක ඇතුළට මේ if condition එක satisfy වෙනවා. එතකොට continue කියන command එක අපි මේ if condition එක ඇතුලේ භාවිතා කරලා තියෙනවා. එතකොට වෙන්නේ continue command එකෙන් පසුව තියෙන continue command එකෙන් පසුව මේ for loop එක ඇතුලේ තියෙන statements එකක්වත් execute වෙන්නේ නැහැ. එවිට නැත්තම් ඊළඟ iteration එකට යනවා. ඒ කියන්නේ පස්වෙනි iteration එක. පස්වෙනි iteration එකට ගියහම පස්සේ නැවතත් මේ condition එක satisfy වෙන්නේ නැහැ. කලින් ආකාරය වගේ 5 6 7 8 9 වෙනකම් print වෙනවා. ඇත්තට මෙතන මිස් වෙලා තියෙන්නේ 4 කියන ඉලක්කම. අපි දැන් උදාහරණයකින් break statement එක සහ continue statement දෙක සලකා බලමු. අපි මේ code එක අපි උදාහරණයේ තිබ්බ code එක මෙතනින් type කරගමු. ඊට පස්සේ මෙතන වෙන්නේ for loop එකක් තියෙනවා. නම් for loop එකේ $x කියන variable එක x සමාන 8 වෙන විට break කියන command එක පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ 8න් පස්සේ මේ loop එක වැඩ කරන්නේ නැහැ. exit වෙනවා. ඒ කියන්නේ මෙතන break වලින් පස්සේ දෙලින්ම exit වෙනවා. x සමානයි 8 අවස්ථාවේදී. අපි බලමු මේක run කරලා මොකක්ද එන output එක කියලා. මෙන්න මේක තමයි ෆයිල් එක. ඔය බලන්න. මෙතන 0 1 2 3 4 5 6 7 වෙනකම් print වෙලා තිනවා. ඒ කියන්නේ 7 වෙනකම් මේ $x satisfy වෙන්නේ නැහැ. 8 satisfy $x equals 8 satisfy වෙන්නේ නැහැ. එතකන් මේක වැඩ කරනවා. ඊට පස්සේ 8 දී break කියන command එක execute වෙනවා. එතනින් පස්සේ loop එකෙන් එළියට යනවා. ඊටු ටික වැඩ කරන්නේ නැහැ. දැන් continue එකෙන් වෙන්නේ මේකේ ඇත්තටම අනිත් පැත්ත. අපිට මොකක් හරි අපි කියමු මෙතන for loop එක තියෙනවා. මෙතන elements මෙතන 9 වතාවක් 10 වතාවක් මේක print වෙනවා. මොකද බිඳුවේ ඉඳන් 9 දෙක සංඛ්‍යා iteration මෙතන 9ක් වෙනවා. මෙතන ඇත්තටම $x equals 4 වෙලාවට continue කියන command එක භාවිතා කරලා තියෙනවා. එතකොට වෙන්නේ ඒ අවස්ථාවේදී පමණක් මෙන්න මේ for loop එක ඇතුලේ තියෙන statements එක execute වෙන්නේ නැහැ. මොකද මෙතන continue වලින් පස්සේ කෙලින්ම loop එක ඊළඟ iteration එකට for loop එක ඊළඟ iteration එකට යනවා. ඒ කියන්නේ x සමානයි 5 අවස්ථාව තමයි ඊළඟට යන්නේ. එතකොට x සමානයි 5 විට මෙතන condition satisfy වෙන්නේ නැහැ. එතකොට මෙතන 5 print වෙනවා. නම් 4 print වුනේ නැත්තේ මෙතන if condition එක satisfy වෙලා continue statement එක ඇතුලේ තියෙනවා. එතකොට එතන continue statement එක තියෙන වෙලාවේදී එතනින් එළියේ තියෙන for loop එක ඇතුලේ තියෙන එක statement එකක්වත් execute වෙන්නේ නැහැ. දැන් අපි මේ උදාහරණය run කරලා බලමු.
එකට කියන්නේ continue. මෙන්න මේ ආකාරයේ output එකක් තමයි එන්නේ. මෙතන අපිට පේනවා x equals 4 වෙලාවේදී continue statement එක භාවිතා කළා අපි. ඒ නිසා මෙතන මෙන්න මේ echo command එක execute වෙන්නේ නැහැ. මෙතන continue statement ඊට පස්සේ ඊළඟ iteration එකට යනවා for loop එක. ඒ වගේ දේවල් වලට තමයි මේ PHP වල එන continuous statement එක උපයෝගී කරගන්නේ. මම හිතනවා ඔයගලන්ට ඉතා පැහැදිලි වෙන්නේ නැති PHP වල එන control structures ගැන. control structures කලින් කිව්වා වගේ තියෙනවා conditional statements, අනිත් එක තමයි loop structures. ඔය ටික හොඳට දන්නවනම් ඇත්තටම අපිට programming වල එන ඕනෑම ගැටලුවක් විසඳන්න පුළුවන් මේ conditional නැත්නම් loop structures උපයෝගී කරගෙන. ඔයගොල්ලෝ තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එකත් click කරන්න. ඔබට ඉදිරියේදීත් මේ වගේ videos මම ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.